සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ සරුගෙන්නා වෙරළේ රළමෙන්නා සීමාවක් මායිමක් නැතයි කී සෙනෙහසයි දෙතනක තනි වී ආයිබුවන් අද තමයි යාව ලස්සන මතක මන්දිරයක් අරගෙන මේ කලාවට සම්බන්ධ දෙන්නෙක් ඉන්නවා බොහෝ පැති වලින් ලස්සන ගමනක් යන කෙනෙක් නීතියත් හදාරනවා ආයිබුවන් සංසි ආයිබුවන් තවත් කෙනෙක් ඉන්නවා විවිධුවෙන් ගායනයෙන් ලස්සනට ලෝකේ ජයගත්ත සමන් ආයිබුවන් මේ දෙන්නත් එක බොහොමත්ම රසබර දේවල් ගොඩාක් තියෙනවා බෙදා හදා ගන්නට ඉතින් මම හංසිනීගේ පැත්තට යනවා හංසිනීගේ ගම් පළාත කොහෙද මම ගාල්ලේ රත්ගම අම්මා තාත්තගේත් ගමවල ඔව් මගේ තාත්තා රත්ගම ප්‍රදේශයේමයි ඒතර අම්මා බූස්තිය ළමා කාලේ ගත වෙන්නේ මේ රත්ගමම තමයි අම්මගේ තාත්තගේ නම් දෙක මතක් කරන්න මේ ආදරණීය මොහොතේ මගේ තාත්තා හරිචන්ද්‍ර කුමාරසිරි අම්මා පීජී ධනවති සහෝදරයෝ ඉන්නවනම් අද ලෝකයේ දින අපේ අක්කා තැනක ඉන්න මීටත් ඉස්සෙල්ලා දිනපු දේවල් තියෙනවා ලෝකෙම අපි පසුව කතා කරනවා ඕන්ගෙත් නම් මතක් කරමු මගේ ලොකු නංගි එයා යාපනයේ විශ්වවිද්‍යාලයේ බයෝසිස්ටම් ටෙක්නොලොජි අංශයෙන් මේ උපාධිය හදාරනවා දර්ශනී තිලින්දි අනිත් බාලම සහෝදරිත් මේ යාපනයේ විශ්වවිද්‍යාලෙම කෘෂි විද්‍යාවෙන් උපාධිය හදාරනවා එයා අංජලි තරින්දි මොහොත සතුටුයි තුන්දෙනාමත්ම අධ්‍යාපනයෙන් ඉහළට යනවා ඒක තමයි වෙන්න ඕන පුංචි කාලේ මොන්ටිසෝරි අධ්‍යාපනයක් ගැන වැටහීමක් තිබුණාද නැත්නම් පාසලට සම්බන්ධනේ මොන්ටිසෝරි ගියාද ගියා මම අවුරුදු 3ක්ම ගමේ අපේ මේ දනාමිස් කියලා කියන්නේ අපි මේ මිස්කි මොන්ටිසෝරියට ගියා එතුමිය මගේ ජීවිතේ මට නොමැකෙන මතක සටහනක් හරිම ආදරණීය ගුරුතුමිය අවුරුදු 3ක් මගේ කරදර ඉවසගෙන බොහොම ආදරෙන් මාව මේ ගමන බලාගත්ත ගමනකට ඉදිරිපත් කරා අදටත් එහෙමයි අදටත් මට ගුරුතුමිය හම්බුණ ගැහෙනවා ඒ මුණ ගැහෙනකොට හරිම ආදරෙන් මට ආශිර්වාද කරනවා මගේ ගමනට හරිම අවංකව සතුටු වෙනවා එතුමිය මම ඉන්න තැන දැකලා බොහොමත්ම සතුටු ඒක තමයි වෙන මුල මතක තියෙන්නට ඕනේ ඉතින් අවුරුදු 3ේම යම් ඉදිරිපත් කිරීමක් කරා නම් කොහොමද මිස්කේ වද කිරීමට ඕ දෙමෝපිය වද කිරීම ඉදිරිපත් කිරීමක් කරා මතකයේ තියෙනවද ඔව් මම මේ අවුරුදු 3ේම ඒ කියන්නේ මොන්ටිසෝරි කොන්සර්ට් එකක් නෑර සහභාගී වෙලා තියෙනවා. අතරම කැමැත්තෙන් මිතාව කැමැත්තෙන් මගේ මේ ගුරුතුමිය මට ලොකු අවකාශයක් හදලා දෙනවා. ඊට පස්සුව මම 4 වසරේදී විතර ගුරුතුමිය මට නැවත අවස්ථාවක් ලබා දුන්නා. මම මේ මොන්ටිසෝරි ආදි ශිෂ්‍යාවක් හැටියට මට මේ වැඩසටහන මෙහෙවන නවුසින් කරන්න මේ මොන්ටිසෝරි කොන්සර්ට් එකේ. බොහොමත් ලොකු අවස්ථාවක් ලැබිලා ඒක තමයි ඉතින් ලස්සනම මතකයක් මුලින්ම ආපු තැන. ඊට පස්සේ පාසලට පිය නගනවා. මුලින්ම සම්බන්ධන මොකක්ද පාසල? මම මේ ගාල්ල රත්ගම සිරිසුමන කනිෂ්ඨ විද්‍යාලයෙන් තමයි මගේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නේ. එතකොට මම පාසලේදී මට ගොඩක් අවස්ථාවල් ලබා දුන්නා. මම ආදරේ මතක් කරනවා. එතකොට පාසලේ හිටිය මට ගොඩක්ම අවස්ථාවල් ලැබුණේ මම පහ ශ්‍රේණියේදී මේ අපේ සොයිස මැඩම් අනුමිදි සොයිස මහත්මිය එතුමිය මාව විශේෂයෙන්ම මේ හැම තරඟයකටම ඉදිරිපත් කරා. ඒකට ඒ කාලේදී මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව තූර්යවද කණ්ඩායමේ සිට විෂය බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කරා. ශිෂ්‍යත්වයේත් ඒ වගේම හොඳට සමත් වුණා. ලකුණු 187ක් අරගෙන ලංකාවේම 7 වෙනියා වෙලා. ඉතින් මට ගොඩක් සතුටුයි. මට ගොඩක් මගේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබු පාසල ලොකු පිටිවහලක් වුණා. මගේ ගුරුවරියන් කියන්නේ මට උගන්වපු එක වසරේ ඉඳන් රමණී මංගලිකා මහත්මිය එතකොට දැන් මේ 3-4 වසර මේ කියන්නේ ඩිසාමා ගුරුමෑණියන් එතුමිය තමයි මම කියවීමට නැඹුරු කරලා මාව විශාල තැනකට ගෙන එන්න මගේ රස විඳිනේ ගොඩක් මුලකට කුඩා කාලේ පටන්ම හදාගන්න දියුණු කරා. ඊට පස්සේ කමලාන් සිල්ලා ගුරුමෑණියට හරිම ආදරෙන් මතක් කරනවා මාව මෙතනට එන්න මගේ ජීවිතේ මට හොඳ විශිෂ්ට ගුරුවරු මුණ ගැහුණා. ඒක තමයි මගේ භාග්‍යයක් නේද? එතනින් එහාට තවත් පාසල් දෙකකට ඔබ පියනගනවා. ඒ ගැනත් මතක් කරොත්. මම කොළඹ විශාඛා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරනකොට ගාල්ල රිපන් බාලිකා විද්‍යාලය. කොළඹ විශාඛා විද්‍යාලයට ගියේ මම ශිෂ්‍ය සමත් වෙලා. ඇත්තට මගේ ජීවිතේ ස්වර්ණමය අවධියක් ඒක. මම දෙයක් කියන්නේ මගේ දැනුම තමයි ගොඩක් අය ආදරෙන් කතා කරන මගේ රස වින්දනය සහ දැනුම. තාම විස්මිත වෙන්නේ මිනිස්සු කතා කරලා. ඉගෙන ගත්ත දෙයක් අහ කියන්නේ කවදාවත් බොහෝ පිරිස ආදරේ කරනවා. මේ ඒක ගැන කතා කරනවා නම් ඒක මගේ ජීවිතේ ස්වර්ණමය වේ කියලා මම විශාඛා විද්‍යාලේ හඳුන්වන්න හේතුවක් තියෙනවා. මට මගේ ජීවිතේ උගක් ආදරණීය ගුරුවරු මුණ ගැහුණා. ඒ වගේම තමයි විශාඛා විද්‍යාලේ පුස්තකාලය. අදටත් මට ඒක නිකන් හරි පූජනීය භූමියක් වගේ. මේ විශාඛා විද්‍යාලේ පුස්තකාලය මගේ දැනුම එකතු කරගන්න මම පටන් ගත්ත තැන ඉඳන් මට ඒ ගොඩක්ම දැනුම එකතු කරගත්ත තැන තමයි විශාඛා විද්‍යාලේ පුස්තකාලය. මතක ගබඩාවක් වෙනවා සියල්ල මේ මතක මන්ද තුලින් අවදි කරනවා බලන්න ළමයින්ට කියන තියෙන පොතපතර ගොඩක් නැඹුරු වෙන්නේ. ඉතින් හැබැයි ආයෙත් වෙනවා රිපන් විද්‍යාලය. බාලිකා විද්‍යාලය. ඒකේ මම උසස් පෙළ හදාරන්නේ රිපන් බාලිකා විද්‍යාලය. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ උසස් පෙළ ගුරුවරිය මට උගන්වපු
සමන්තා දීපාන් සිල්වා මහත්මිය, එතකොට අශෝක නානායකර මහත්මිය, තිලක රත්නායක ගුරුමෑණිය. මේ මාව දැනුම් මිරිම තරඟවලට යවලා සාහිත්‍ය සංගම් වලට බඳවගෙන ක්‍රියාකාරී සමාජිකාවක් විදිහට තියාගත්ත ඔබ හැම සාහිත්‍ය තරඟයකටම නෝර්ධාව මාව සහභාගී කරෙව්වා. මගේ ගුරුවරු මාව ඒ තැනට යවන්න මට වඩා මහන්සි වුණා. දක්ෂතාවය දැක්කම ලස්සන හැමදේටම යොමු කරනවා. ඔබගේ සම්පූර්ණ නම හරියටම කිව්වොත්. මම හංසිනී කවින්දි එරංගාද සිල්වා. ගොඩක් දේවල් තියෙනවා. ඉතින් කතා කරන්න බොහෝ දේ තියෙනවා. ආයෙත් අපි යනවා සමන් ළඟට. සමන්ගේ සම්පූර්ණ නම කිව්වොත්. මගේ නම PH සමන් රත්නායක. මේ සියලු දේවල් සිද්ධ වෙන්නේ අම්මා තාත්තා නිසා තමයි. ආදරණීය දෙමාපියන්ගේ නම මතක් කරොත්. අපේ තාත්තගේ නම PH පියදාස. අම්මගේ නම PH සුසිලා මාලනී. සහෝදර සහෝදරයන් නම් බොහොමත්ම සතුටුයි. අපේ සහෝදරයාද ලෝකෙ දිනලා තැනක ඉන්නවා. අපි මතක් කරනවා. මට සහෝදර දෙන්නෙක් ඉන්නවා. සහෝදරියෝ අකනෙක් ඉන්නවා. විමාස සොඳමාලේ ගොඩක් ආදරෙන් මතක් කරනවා. දිනේශ රත්මාලේ මගේ ආදරෙන් නංගි ගොඩක් ආදරෙන් මතක් කරනවා. එයාලා ගොඩක් මට ශක්තිය දෙනවා මේ ඉස්සරහා මගේ ගමනට. ගම් පළාත වෙන්නේ කොහේද? මගේ ගම් පළාත කරන්දෙනි ඌරගස්ම හන්දිය. මේ ඌරගස්ම හන්දිය කියන අම්මා තාත්තගේ ගම්මානෙමද නැත්නම් පසු කාලීන සම්බන්ධද? අපේ අම්මගේ ගම තමයි ඌරගස්ම හන්දිය කොරගෙන ප්‍රදේශයේ. තාත්තගේ ගම මහෙදණ්ඩේ කරන්ද. පුංචි කාලේ ගත වෙන්නේ මේ ඌරගස්ම හන්දියම තමයි. දෙපැත්තෙම සම වගේ හිටියා. සම වගේ නම් මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණාද හංසනීට වගේ? නැත්නම් කෙලින්ම පාසලට සම්බන්ධ වෙන්නේ? මොන්ටිසෝරි අධ්‍යාපනයක් තිබුණා. මතකයක් තියෙනවද මොන්ටිසෝරි දීපත් කිරීමක්? දැන් මෑට නම් තියෙනවා අවුරුදු 3ක මතකයක් අවදි කරා. ඔබට තියෙනවද එහෙම මොකක් හරි දීපත් කිරීම නැත්නම් පාඩුවේ හිටි කෙනෙක්ද? එහෙමත් නැහැ. ඉතින් මම ගොඩක් දඩබ්බරයි පොඩි කාලේ. ඉතින් අපේ ඒ වෙලාවේ හිටියේ නිලන්ති මිනිස්සු. එයාගේ අතත් කෑවද කොහෙද? එහෙම පොඩි බඩු තියනවා. දඩබ්බරකම් කරා. ඊට පස්සේ පාසලට සම්බන්ධ වෙන්නේ කොහෙද පාසල? මුලින්ම බාලිකාවේ ඊට පස්සේ ගායටගල් මන්පහයි. යටගලින් තමයි ඊට පස්සේ අධ්‍යාපනය සිද්ධ වෙන්නේ. මතකයක් අතෙන්ද පාසලේ ඉදිරිපත් කරපු මුල්ම දෙයක් මොකක් හෝ කොතනකදී හෝ ගුරුවන්ගේ බල කිරීමට හරි. එහෙම නැහැ. ඉතින් ඒ පාසලෙත් මාත් පොඩ්ඩක් දඩබ්බරයි. හැම වෙලාවෙදිම එළියට යන්න තමයි බැලුවේ. ඉතින් පස්සේ තමයි මම කලා ජීවිතයට එකතු වෙලා රටටත් ඒ වගේම පාසලටත් සියලු දේවල් දෙන්න පටන් ගන්නවා. කොයි කාලේ වගේද මේ ඇඟට එන්නේ මේ දේ? පාසලෙන් පස්සේද පාසල් කාලෙත් සම්බන්ධ වෙනවද? පාසල් කාලෙත් ගොඩක්ම නැහැ ටිකක් විතර වගේ. ඊට පස්සේ ගියාම අවුරුදු මට අවුරුදු 22 දී වගේ තමයි ඇඟට ආවේ. එදා ඉඳන් මම ගායනා කරනවා. මම එම්.ඩි. ගුණදාස මහත්මයා ආදරෙන් මතක් කරන්නට ඕන. එතුමාගේ පීස් හඬ මගේ කන් දෙකට අහලා තමයි මම හුරු වුණේ. ඊට පස්සේ බොහෝ කට්ටිය මුණ ගැසුණා. සිරසේ ප්‍රේමී වැඩ කරන විදුලි සිරිත පතනජනය කරන අපේ පැතුම් රණසිංහ මහත්මයා ඊට පස්සේ මුණ ගැහුණේ. ඉතින් එහාට ගියාට පස්සේ ලංකාවේ අංක 1 විරුද්ධ ගායක ශිල්පියා නුවර සුජිය සම්පත් මහත්මයා අඹතන්නේ මතක් කරන්නට ඕන. ගොඩක් හයියක් වෙනවා. එහෙන් ගියාම ඉතින් කලාකරුවෝ ඔක්කොම මට ලෙන්ගතුයි. අපි හිත දෙනවා සියලු දෙනාම මතකයේ තියෙන අම්මා තාත්තත් මේ කලාවට සම්බන්ධයක් තිබුණද? ඇඟේ හරි දෙයක් තිබුණද? නැත්නම් සාමාන්‍යයෙන් ඕන් නිකන් සින්දුව හොයම කරා විතරයි. අපේ අම්මට පුළුවන් කවි කියන්න ටිකක් විතර. අපේ තාත්තට පුළුවන් බටනලා ගහන්න. ඒ ආభాෂයත් එක්කද කියලාත් මට පස්සේ හිතෙනවා මට ඉබේම ආපු දෙයක් තමයි මේක. Tamanටම හිතුවා ඇති ලස්සන බිඳුවක් තියෙනවා. අපි සමන්ගේ ඒකත් අහලා බලමු. දස බිම්බර මරු පරදා බුදු පදවිය දරුව අසම සම වූ බුදු හිමියනි පාරමිතා පිරුව තණ්හාවේ ආදීනව බුදු දහමින් පින්නා සුමගට යන මාවත ගැන පාර කියා දුන්නා බීරාරා කල සුලසක් ආවත් මත් වීලා නාලාගිරි දනින් වැටුණ කුංච නාද දීලා පහදා තුන් සිත බැතියේ නිසාදු නාද ඇසුනේ
සිරිපාසල කුණ නම දිනි සමනල කඳු මුදුනේ මූසික වාහන වැඩ ඇති ගණ දෙවි පාවංගිනි ආසිරි ලැබ සරසවිගෙන් විරිඳු රසය බෙදමි ලස්සන විරුදු වාදනයක්. ඊට පස්සේ ආයෙත් මේ පැත්තට හංසනීගේ පැත්තට. මේ පොතපතර නැඹුරු වෙන්න අම්මා තාත්තත් පොතපතර නැඹුරුද එහෙම නැත්නම් පාසලේදී හිතුණු දෙයක්ද? ඔව් අම්මා තාත්තා කියන්නේ තාත්තා ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. මට පුංචි කාලේ මගේ තාත්තා අද වෙන තාත්තලා ඇත්තටම මොකද මම මේ දැකලා තියෙනවා ගෙන් රස කැවිලි සෙල්ලම් බඩු වගේ තෑගි. අපේ තාත්තා ඇත්තටම මට සෙල්ලම් බඩු වලට වඩා ගෙනත් දීලා තියෙන්නේ පොත්පත්. පුංචි කාලේ නම් මට කියවන්න හුරු කරන්න තාත්තා තමයි ගොඩක් මුළු තාත්තත් ගොඩක් පොත්පත් කියවනවා. මගේ සීයාත් පොත්පත් කියවපු කෙනෙක්. ඉතින් ඒ ආభాෂයේ දැන් මගේ පොත් එකතුවේ තියෙන පුද්ගලික පොත් එකතුවේ 100 ගෙනක් පොතුත් තියෙනවා. ඒ කාලේ ඉඳන්ම මේ ඉතින් එයාලගේ නැඹුරුවත් එක්ක තමයි විශේෂයෙන්ම තාත්තා මම ගොඩක් ආදරෙන් මතක් කරනවා මම ආපු ගමනේදී මාව කියවන්න මේ නැඹුරු කරන්න ලොකු පිටිවහලක් වුණේ තාත්තා. එයා මට ඉස්සෙල්ලා පොත් ගෙනත් දුන්නා. මට ආසාව ඇති කරා. ඊට පස්සේ ආ දන්නා මම හොයාගෙන කියවනවා කියලා. ඒ තැනට ගේන තාත්තා තමයි ගොඩක්. මුලින්ම හරි පාර පෙන්නම නිසා ඒ පාර වල ජීවිතේ ජය ගන්නවා. මතකයේ තියෙන මුලින්ම කියවපු පොතක් හෝ නැත්නම් පොඩි කාලේ ගු ලස්සන කතන්දර පොතක්. මෙන්න මේ කතාව මම ගොඩක් ආස කරා. මුලින්ම මේ කියවන්න ගෙනාපු පොත තමයි ඉස්සෑ බබාගේ කතාව කියලා තාත්තා ගෙනාපු කතන්දර පොතක් මොන්ටිසෝරියට ගෙනියන්න ගෙනාවේ. ඒ දවස්වල මට කියවන්න බෑ. ඉතින් කියන්නේ ගොඩක්ම එක දිගට ආච්චි තාත්තගේ අම්මා තමයි අතරම මට ඇහෙන පොත කියවන්නේ. ඒ පුරුද්දට මම අවුරුදු ගාණක් යනකම් ඒ කියන්නේ මට කියවන්න පුළුවන් වුණා. මම ඉස්කෝලේ එක වසරට දෙක වසරට විතර යනකම් මුලින්ම පොතක් ගෙනලා දෙන්නේ ආච්චිට තමයි ආච්චි අර කියනවා අහන්න. අහගෙන ඉන්නවා රස ඉන්නවා මේක මතකයේ තියෙන මේ සියල්ලම. ඉතින් මේ ලස්සන පාසල් තුනකටම යනවා. ඉතින් යහළු එහෙලියන් ගොඩක් ඉන්නේ ඇති. ඔවුන් ගැන මතකය අවදි කරොත් ඔවුන් ගොඩක් සතුටු වෙයි. අපේ යාළුවට මුල මතක තියෙනවා. අපිව මතක් කරනවා. යාළුවෝ කියන්නේ නම් ඇත්තටම මේ මොන්ටිසෝරි යන කාලේ නම් යාළුවෝ නම් ගොඩක් හිටිය අදටත් හම්බ වෙනවා. ඉතින් යාළුවෝ ගොඩක් ඉන්න බොහෝ පිස මතකයේ රැඳුණු පිරිස. මේ මතක මන්දිරවලින් අවදි කරා. මතකයේ කෙනේ මුලින්ම කියනවා නම් මගේ ප්‍රයිමරි ස්කූල් එකේ මගේ හොඳම යාළුවා හිටියේ සමුද්‍රිකා ස්වර්ණමාලි කියලා. එයා දැන් මෙඩිකල් කොලෙජ් එකේ. එතකොට මගේ ගොඩක් යාළුවෝ ඉන්නේ ඇත්තටම කොහොමද කලාව හැදෑරේ මම තව යාළුවෙකු විතරයි මගේ මට විශාක විද්‍යාලේ හම්බුණු යාළුවන්ගේ සෙට් එකෙන් මේ අනිත් ඔක්කොම මේ වෛද්‍ය විද්‍යාව හැදාරන්නේ. එතකොට ගොඩක්ම මතක යාළුවෝ ඉන්නේ අනිත් එක හොස්ටල් එකේ මම හිටියේ විශාක විද්‍යාලේ යන කාලේ. ඒ කාලේදී ඉතින් මේ හොස්ටල් එකේදී අර අපි හැමෝම ගෙදර වගේනේ. එහෙම ඉඳලා යාළුවෝ එකටමයි හිටියේ. කයවේ දිව්‍ය ඔක්කොම කරලා. ඉතින් නම් වශයෙන් කියන්න නැතිනම් මට බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පිරිස හැමදාම මට ආදරණීය මතක. අපි අදටත් ඒ සම්බන්ධතාවයේ විදියට පවත්වන අපේ විශේෂ අවස්ථාවල් වලට ආරාධනා කරනවා යාළුවන්ට. තවත් අපි එකතු වෙනවා. ගම තව ඊළඟට මගේ විශ්වවිද්‍යාලය තමයි මම අත කාලේ රිපන් බාලිකා විද්‍යාලයේදී අපි මම උසස් පෙළ හදාරන විතරක් ඒ කෙටි කාලයක් ඇතුළත මට ඉතා විශාල මිතුරියන් සංඛ්‍යාවක් බාලිකා පාසල් වල ඉගෙන ගත්තේ මේ අසුරු කරන්න අවස්ථාව ලැබුණා. හරිම ආදරණීය මතක ගොඩක් නම් වශයෙන් නොකියුවත් මට කියන්නේ ආර්ට් සෙක්ෂන් එකේ විතරක් නෙවෙයි කොමර්ස් සයන්ස් සෙක්ෂන් එකේ යාළුවෝ ගොඩක් හඳුනා ගන්න ලැබුණා. තාමත් ඒගොල්ලෝ කතා කරනවා අපි සම්බන්ධකම් පවත්වනවා. මේ අන්තර්ජාලය හරහා තෝට යාළ විශේෂ අවස්ථාවලට ආරාධනා කරන හරිම සතුටුයි. ඉතින් මට මිතුරියන් ගොඩක් ඉන්නේ. කැම්පස් එකේදී නම් විශේෂයෙන්ම හැබැයි මම කැම්පස් එකේදී ගොඩාක්ම යාළුවෝ අසුරු කරෙත් නැහැ. ඊට මගේ මගේ හොඳම යාළුවෝ කියලා ගැන කීප දෙනෙක් මම ආශ්‍රය කරා. ඉතින් මම ගොඩක් ආදරෙන් මතක් කරනවා බුද්ධිකා. මගේ හොඳම යාළුවෝ දිනුෂක්කා. මගේ හැම දෙයකම කියන්නේ කැම්පස් එකේදී මම කරන කරදරද ඔක්කොම හැමදේම අහගෙන ඉතින් හරිම ආදරෙන් මාත් එක්ක හිටියා. ඒගොල්ලෝ මට ලොකු ශක්තියක් මම ආපු ගමනේදී. බොහොමත් ප්‍රසන්න මේක තමයි සියලුම දෙනාම වටිනවා. ඉතින් මේ ගද්‍ය පද්‍ය රචනා පැත්තට යොමු වෙනවා. කොයි කාලෙද මේ සම්බන්ධය ඇති වෙන්නේ මේ රචනාත් එක්ක? ඇත්තටම කොහොමද කුඩා කාලේ ඉඳන්ම يعني පුංචි කාලේ ඉඳන්ම මේ ලිව්වා. කියවන්න පටන් ගත්තට පස්සේ ඊළඟ තාත්තම තමයි එකටත් නැඹුරු කරේ මාව. කියවනවා වගේම ලියන්නත් ඕන කියලා. මට මතකයි මම මේ ඉස්කෝලේ යන කාලේ ප්‍රයිමරි ස්කූල් එකේදී කියන්නේ සිසුමන විද්‍යාලයේදී පත්තරයක් කරා. ඒ පත්තරේට තමයි මුලින්ම මම විෂයක් ලිව්වේ. ඒ වසර වගේද මේ මතකයේ? අවුරුද්දේදී වගේ. මේ අර ප්‍රින්සිපල් එතකොට හිටියානෝ මිස් සමහත්මිය තමයි පුවත්පතේ දැක්කේ පුංචි තරු කියලා මම හිතන්නේ මට මතකයි.
මේ ඊට කලිනුත් අර ප්‍රදර්ශන වලට මම ලියන රචනා ඒව හැම ගුරුවරු අගය කරනවා පොඩි පොඩි කවි එහෙම ලියලා තියෙනවා පොඩි කාලේ ඉඳන්ම ලියුවා ඒක. මතකයේ තියෙන යම් දෙයක් මතකයත් එක්ක අවදි කරමු මතක මන්දිර තුලින් ලියපු කුමක්කෝ කැමති දෙයක් තියෙනවද මතකේ රැඳුණු. මම කැමතිම කියන්නේ මම හරිම ආදරෙන් මතක් කරන ඕනම තැනක මට ලියන්න පුළුවන් කියලා ලොකු ඇගීමක් ලැබුණා. ඒ කියන්නේ මට ලොකු ඉන්ස්පිරේෂන් එකක් වුණු අවස්ථාව මගේ සාහිත්‍ය ජීවිතය ඇතුළේ මගේ ලේඛන ජීවිතය ඇතුළේ විශාඛ විද්‍යාලේ කලා උළෙල පැවැත්ුණා මේ 2000 කීයද කියලා මට හිතෙනවා මම 9 වසරේ එතකොට 2000 කියන්නේ මම 2009 7 කලා උළෙලට ආරල් තමුත්තා විදිහට ආරාධ දේශනයට සහභාගී වුණේ මේ අපේ ප්‍රවීණ ලේඛිකා සම්මානලාභී ප්‍රවීණ ලේඛිකාව සුමිත්‍රා රාහුබද්ද මහත්මිය වටින අවස්ථාවක්. එතුමිය තමයි මේ ආරාධ දේශනයක අපේ මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යාවක්. ඉතින් ඒකේ මම මේ පද්‍ය රචනා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබුණා. එතකොට එතුමියගේ කියන්නේ ආරාධිත දේශනයේදී කරේ කොළඹ යුගයේ කවිය ගලාගෙන ආපු හැටි. ඊට පස්සේ ඒකේදී උදාහරණයකට මගේ කවියත් මගේ ජයග්‍රහී නිර්මාණයෙන් කවියකුත් එතුමිය තෝරගත්තා. ඒතර ඒ වගේ ප්‍රසිද්ධ කවියෝගේ කාව්‍ය නිර්මාණات එක්ක මගේ කවියක් මුචි මගේ කවියක් මම එතකොට අවුරුදු 15ක 14ක 15ක දැරියා මට ඒ වෙලාවේ මම වාඩි වෙලා හිටියා ඔඩියන්ස් එකේ කියන්නේ අපිට තෑගි දෙන්න පිළිවෙලට මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා ඒක එතුමිය මගේ කවිය තෝරගත්තකම එතුමිය මට ත්‍යාගයක් දීලා බොහොම ආදරෙන් ආශිර්වාද කරා මගේ ඉදිරි ජීවිතේට අදත් එතුමිය මට මුණ ගැහෙනවා මම අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට ගියාම එදා වගේම අදත් සිනාමුසු මුහුණින් මට හදවතින්ම ආශිර්වාද කරනවා. එහෙම තමයි ඉගෙන ගන්න දරුවන්ට කවුරුත් ආදරේක තමයි හැම දරුවෙකුට අවෙත් කියන්නේ ලස්සනට ඉගෙන ගන්න හොඳින් ඉගෙන ගන්න ඊට අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා. ඉතින් පොතපතර නැඹුරුලා ඒක ජයග්‍රහණ අද තිබෙනවා. පාසලේදී නියතමානී චරිතයක් වගේම දඩබ්බර චරිතයක්ද සෑහළු චරිතයක්ද? ඇත්තටම මම දඩබ්බරකම් කරලා තියෙන අඩුයි පාසලේදී. ඒ කියන්නේ හැමෝටම සරල චරිතයක්. ඔව් කවියක් ගැන කිව්වා කියන්නේ. ඒ කවිය මේ මගේ කියන්නේ මම ඇත්තටම කියන මගේ මේ මම වැඩිපුරම ලියලා තියෙන කවි තාත්තා ගැන. මම තාත්තා එක්ක තමයි සමීපව ජීවිතේ ඉන්න තියෙන එකයි අනිත් එක මගේ කවිවල මම විශ්වාස කරනවා මම තාත්තා ගැන ලියපු හැම කවියකටම මගේ මට ජයග්‍රහණ හිමි වෙලා තියෙනවා. ඒ නිසා මගේ ජීවිතේ වාසනාවන්ත වචනේ තාත්තා. වාසනාවන්ත මාතෘකාවක් තාත්තා. මගේ ආදරණීය මාතෘකාවක් තාත්තා. තාත්තා ගැන තමයි ලිව්වේ. මගේ කවිය මට කවදාවත් මතක නැති වෙන එකක් නෑ ඒ කවිය. සෙනෙහස් ගඟුල ඔබමය මට මිහිරිතම කුසුමකි හමා එන සෙනෙහස සුවඳතම රස කිය අමා අපච්චියේ ඔබේ තෙම ඔබේ සෙනෙහසට පද අමුණනු කෙසේ මම බොහොමත් ලස්සන පද පේලියක් මොකද විරාමෙන් මේ පැත්තට යනවා පාසලේ දින යාළුවෝ ගැන මතක් කරොත් නම් වශයෙන් කිව්වොත් මෙන්න මේ කට්ටිය මාත් එක්ක ළඟින් හිටියා මගේ ළඟින් හිටියා බුද්ධික කියලා මගේ ළඟින් හිටියා ඊට පස්සේ එයා ටික දවසකින් වෙනත් පාසලකට ගියා ඊට පස්සේ මමත් පාසල හැර ගියා ඇත්තම කිව්වොත් ඊට පස්සේ ආපහු ඒ හිටපු යාළුවෝ ටික මට මුණ ගැහුන්නේ නැහැ ඊට පස්සේ ආයේ කාලෙකදී ආයෙත් මම ඉස්කෝලේට යටකල මහවිද්‍යාලයට ගියා ඊට පස්සේ හරියට දඩබ්බරයි මම පොඩි කාලේ පස්සේ තමයි මම තැම්පත් වුණේ මගේ අම්මා තාත්තා මතක් කරන්න ඕනේ දෙවෙනි වතාවටත් මොකද මට ගොඩක් හයියක් වෙන්නේ මගේ ආදරණීය රත්තරන් අම්මා ආදරණීය රත්තරන් තාත්තා ඉතින් එහෙන් ගියාම ඉතින් මම ගොඩක් කවි ලියලා තියෙනවා ඔව් එතෙන්ද හම්බුණා නම් තවත් යටකලෙන්න වැඩිපුර මගේ කවි ලියන්නේ නම් නුවර සුජ්‍ය සම්පත් මහත්මයා එතුමා ඉතාම අවබෝධයෙන් මට කවි ලියා දෙනවා බොහොම හිතවත්ම මම එතුමාත් එක්ක දැන් අවුරුදු 4ක් විතර 3-4ක් විතර වගේ ඇති මට මුණ ගැහිලා එයා මගේ ළඟින්ම මට හැමදේම කියා දෙනවා ඔය යන මාර්ගෙ පෙන්නනවා ඉතින් එතුමාට නැවත නැවතත් මම ඔව් ඒ වගේම ඉතින් මුතුන් ගැන කතා කරද්දී ඔවුන් තමයි මතකෙට එන්නේ කරපු දඩබ්බර වැඩක් ගැන කතා කරොත් පාසලේදී මතකයේ තියෙනවද කුමක්කෝ කරපු දෙයක් අතවත් දෙයක් හෝ භයානක දෙයක් කමක් නැහැ ඕන භයානක දෙයක් තමයි මම මුලින්ම කියන්නේත් පොඩි කාලේ වගේම තමයි එහෙන් ගියාම අරනම ඒත් යාළුවෙක්ගේ අතක් කාලා පස්සේ ඉතින් මම සමාව ගත්තා මට ඒ කියන්නේ දනුවල් ලැබුණා පාසලේ පාසලෙනුත් ලැබුණා ගෙදරනුත් ලැබුණා ඉතින් මම පස්සේ ඒ වැරද්ද හදාගෙන එයාගෙන් සමාව ගත්තා පස්සේ ඉතින් මම අවුරුදු මම ඉස්කෝලේ ගියේ 10 වසරට විතරයි ඉතින් පස්සේ එක එක රැකියාවල ඊට පස්සේ කාලෙකදී තමයි මේ විරුදු ගායනාව මගේ ඇඟට ආවේ කොහොමද ඒක සිද්ධ වෙන්නේ අහගෙන ඉන්නවා ඊට පස්සේ හිතනවා මම මේක කරන්න ඕන කියලා කොහොමද මුලින්ම ඉදිරිපත් කිරීමක් කරන්නේ
ඔව් මම එම්.ඩී. ගුණදාස මහත්මයාගේ ඉස්සර අපේ ගම්වලට එනවා සල්ලි එකතු කරන්න තොරන් වලට. ඉතින් පාර දිගේදී මම හරි ආසයි. මම ඉතින් බින්දු බින්දු තාරකා කියලා පොඩි කොටසක් ගායනා කරා. ඊට පස්සේ විරුද්ධ කියපු කෙනා ගෝවාට ඉහළට යන්න පුළුවන්. හොඳ කටහඬක් තියෙනවා. මම ඒ පීස් එතුමාගේ එම්.ඩී. ගුණදාස මහත්මයාගේ පීස් ගෙදර අරන් ඇවිල්ලා ඒව හොඳට ඇහුවා. මට පුළුවන් ඒ දවස්වල දැන් නම් මතක නැහැ. ඒ දවස්වල පීස් ගොඩක්ම එයාගේ කටහඬින්ම ගායනා කරන්න පුළුවන් හැකියාව මට තිබ්බා. කවද්ද මුලින්ම ඉදිරිපත් කිරීමක් කරේ ඊට පස්සේ? ඊට පස්සේ කොතනද? ආයේ අවුරුදු ඔක මගේ ඇරලා ගිය අවුරුදු 5ක් විතර යද්දි ඊට පස්සේ මම තොරණක් ළඟට ගිහිල්ලා මගේ හැකියාව මම පෙන්නුවා. ඊට පස්සේ තමයි මම ඉස්සරහට එන්න ගත්තා. ගමන ආරම්භනේ තවත් ලස්සන බින්දුවක් අහලා ඉමු සමන් ගෙනවා. ජීව සම්පත් කිරිඳෝගේ ආදර බර මව්පියන්ට සදා කල්ම මම ණය ගැති ඒ කවි කියු රස කොට සිරිසර සවි මව් කැඳවා මගේ රස ගී දෝලාවින් වැඩ කටයුතු පටන් ගනිමු මැතුදු මිසුබ හෝරාවින් නොවෙක් බාධක මද කාගෙත් මද වතරින්දයි කොවිත් වසංගතය නැන්දි එළමුණ නව අවුරුද්දයි පුරුදු සෙනෙහසින් කවදත් රබාම සුරතට අරගෙන විරිඳු සමන් ඔන්න ආව අලුත් විරිඳුවක් අරගෙන කාටත් නොදනි මගේ විලා 365 දවසක් කාටත් පොදු කාරණාව සිදුවී නෑ ලොකු වෙනසක් ලක්වාසී ලෝකවාසී හැමදෙනාට එක හිතින්ම වේවා සුබ නව වසරක් පතනෙමි මම හදවතින්ම තේජවන්ත ගුණ කඳ පිරි ඇය කවදත් කිංකාරයි පූජනීය ලක්නම්මව සිව්වර දෙවිඳුට බාරයි පෙලින් පෙළට මුළු ලෝකෙම නිරෝගී බව පැතිරෙන්නයි මුලින්ම මගේ ප්‍රාර්ථනය කොරෝනාව දුරු වෙන්නයි සුලිකුණාට ගම් වතුරද මෙවැනි ස්වභාවික කරදර යලි නොම වේවා රට තුළ අසරණ ජනයට හිරිහැර අගහිඟකම් දුරු වේවා සිරිදෙව්දුව බලායේදී ගොවිතැන් බත සරු වේවා නිසි කාලෙට වැස්ස ලැබී ධාතු දෝණයක් වැඩ ඇති රන්වැලි සැකිරන බලින් සියලු රෝග දුරු වේවා උත්තම මුනිඳුගේ බලයෙන් ධාතු දෝණයක් වැඩ ඇති රන්වැලි සැකිරන බලින් සියලු රෝග දුරු වේවා උත්තම මුනිඳුගේ බලයෙන් කාගෙත් බලාපොරොත්තු ලෝකෙම සුවපත් වෙන්න කියලා. ආයෙත් මම හංසනීගේ පැත්තට යනවා. ජීවිතයේ ටර්නින් පොයින්ට් එක හැරුම් ලක්ෂයක් වෙච්ච ගුරුවරු ඉන්නවද මේ පාසල් තුනෙම? කොතනකාරී මෙන්න මේ ගුරුවරයා ගුරුවරිය මට ජීවිතේ හැරුම් ලක්ෂයක් වුණා කියලා දැනෙච්ච කෙනෙක් හිටියද? මට මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙච්ච ගුරුවරු ඇත්තටම විශාල ප්‍රමාණයක් ඉන්නවා. මතක් කරන්න ආදරෙන් මතක් කරනවා. පළවෙනියටම මගේ ප්‍රාථමික පාසලෙන් මම සාමා මේ සිල්වා ගුරු මෑණියන් විසාමා සිල්වා ගුරු මෑණියන් එතුමිය තමයි මම කියවන්න නැඹුරු කරවල ගොඩක් මට එතකොට මේ අර වයසටත් වඩා ලොකු පොත් සමහර වෙලාවට මිස් කෙනක් දෙනවා ලයිබ්‍රරි එකෙන්. ඒ පරිශීලනත් එක්ක තමයි දැන් ගොඩක් සම්භාරයක් එකතු වෙන්නේ. ඊට පස්සේ විදුහල්පතිතුමිය අනෝමිද සොයිසා මහත්මිය ආදරෙන් මතක් කරනවා මට ලබා දුන්න අවස්ථාවල් ගොඩක් අවස්ථාවල් ලබා දුන්නා. හරිම ආදරෙන් ආශිර්වාද කරා.
එතුමිය මගේ ජීවිතේ කවදාවත් මට අමතක වෙන්නේ නැති චරිතයක්. එතකොට අතරම කිව්වොත් විශාඛයකට එනකොට මගේ ජීවිතේ ඇත්තටම මට හැම ගුරුවරයෙකුම මට හරිම අනුස්මරණීය මේ අත්දැකීමක්. කාය වසරට ගත ශ්‍රියාන්ත මේ සිල්වා ගුරු මෑණියන් හරිම ලස්සන ගුරු මෑණියන් කෙනෙක් මට ඉස්කෝලේට යනකොටම ආසයි තුනා ඉස්කෝලේට යනකොටම එතුමිය මේ හරි විශේෂයි මට ඉතින් ඊට පස්සේ ගියාම මට විශේෂයෙන්ම සිංහල භාෂාව සහ සාහිත්‍ය ගුවන් ගුරුවරු නම් වශයෙන් මතක් කරනවා නම් මම මුලින්දගෙනම පළවෙනියටම ශ්‍රියාන්ත සිල්වා ගුරු මෑණියන් ඊට පස්සේ සෝමහේරත් ගුරු මෑණියන් තාමත් සෝමහේරත් ගුරු මෑණියන් මගේ මේ කවි පන්තියක් කියවලා මම පැවරුමකට කරපු එතුමිය දාපු සටහනක් තියෙනවා මේ මගේ අනාගතය ගැන මට සුබ පතලා ඒ සටහන තියෙන පොත තාමත් මම පරිස්සම් කරගෙන ඉන්නවා. බොහොම ලස්සන මතක මන්දිර පිළිබඳ මතකයක් අවදි කරා. මේ එතුමිය ඊට පස්සේ චන්ද්‍රිකා මහගමරච්චි ගුරුතුමිය එතුමිය මට හරි විශේෂයි මොකද එතුමිය දැනුත් මාත් එක්ක බොහොම සමීපව සම්බන්ධකම් පවත්වාගෙන පොත් ලියනවා. දැනට පොත් නම් කතා තුනක් කරලා තිනවා සහදා නිද්දාණය මේ ඇතුළුව මේ හරිම ලස්සනට ලියන්න පුළුවන් ගුරු මෑණියන් කියන ඒ වගේම තමයි අපිව දිරිමත් කරා අපිටත් ලියන්න එතුමියගේ අද කියන්නේ එතුමිය දැන් හැම තරගයකටම අපිව යොමු කරලා කැමති වුණා ගෝලියෝ තමන්ට වැඩි ඉදිරියට යනවා ඒක තමයි වෙන්න ඕනේ නේද එතකොට චන්ද්‍රිකා මහගමරච්චි ගුරුතුමිය ඊළඟට මට කියන්නේ වජයලතා ගුරු මෑණියන් ආදරෙන් මතක් කරනවා හරිම ආදරෙන් මට සිංහල භාෂාව සාහිත්‍යය වල මල්ලිකා ගුරු මෑණියන් මේ මම සාමාන්‍ය පෙළදී මේ හැම අවස්ථාවකදීම මට මගේ හැකියාව අඳුනගෙන මට ඉස්සරහට යන්න. ඒ වගේම නලිනිකාද සිල්වා ගුරු මෑණියන් මට සාමාන්‍ය පෙළ මේ පන්ති බාර ගුරු මෑණියන් හැම අවස්ථාවකදීම පුදුම තරම් තල්ලුවක් දුන්නා ඒ හැකියාව අඳුනගෙන ඉස්සරහටම යන්න. ඒ කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ ඒ ගුරුවරු කියන්නේ හරිම හැම කෙනෙක්ම මම හිතනවා ගොඩක් වටිනා. උසස් පෙළ ගත්තාම සමන්තා දීපන් සිල්වා ගුරු මෑණියන් තිලකාරත්නායක ගුරු මෑණියන් අශෝකමිත් හැම වෙලාවෙම ඕනෑම තරගයක් එන්න මාව අනිවාර්යයෙන්ම සහභාගී කරනවා. සමන්තමිත් හැම වෙලාවෙම මගේ අර දැනුම වැඩි දියුණු කරගන්න ඒවට අවශ්‍ය කරන හැම දෙයක්ම ලැබෙනවා. තිලකාරත්නායක ගුරු මෑණියන්ගේ මගේ ජීවිතේ විශේෂ හැරවුම් ලක්ෂයක් පසුවට මම කතා කරා කියලා හිතන අනේකෙදි මට ගොඩක් උපකාරී වුණා. මාව දැනුම් බිඳුම් තරඟ වලට ගොඩක් ඒවට සහභාගී. ඒ වගේම තමයි ආදරෙම මම මතක් කරනවා මගේ ජීවිතේ විශාලම හැරවුම් ලක්ෂය මට හම්බෙච්ච විශිෂ්ටම ගුරුවරයා මම අදටත් බොහොම ආදර මම මරණ කල් මේක මට කවදාවත් අමතක වෙන්නේ එකක් නෑ ජගත් ගුණවර්ධන ගුරු පියාණන්. ඇත්තටම කිව්වොත් මගේ හැකියාව හොඳටම අඳුනගත්ත කෙනා එයා. ඒ කියන්නේ මට මාව මේ සර් කියන්නේ මට මාව පෙන්නපු දර්පණයක් කැඩපතක් වගේ මගේ හැකියාව පෙන්නේ. ඒ මග පෙන්වීමට අදටත් මගේ හිත එහෙ මෙහෙ වෙන කඩා වැටෙන ඕනෑම අවස්ථාවක මම සර්ට කතා කරනවා මම හරි ට්‍රැක් එකට වටන්න සර්ට පුළුවන් සර්ගේ වචන කීපකින්. ඒ වගේ මට මගේ ජීවිතේ හම්බෙච්ච විශිෂ්ටම ගුරුවරයා සහ මාර්ගෝපදේශකයා. බොහොමත් ප්‍රසන්න ගොඩාක් දේවල් ලස්සන මතකයන් ගොඩාක් අවදිනවා දෙන්නගෙම. ඉතින් මොනවා කරත් ලස්සනම පැයක් වුණත් ගෙවි යනවා දැනෙන්නේ නැහැ ටිකක්. අඩවරාවක් ගෙවිල ගිහලා පුළුවන් දක්ෂතාවයක් තියෙන යම් දෙයක් බෙදා ගන්න තිබුණා හරියට ඒ ප්‍රධාන කාර්යාලය අබේසේන ලිබඩු මාලිගේ උඩුමහා ලබුදුව ගල්කෙන ලිපිනයට ගිහලා එවන්නත් පුළුවන්. ඒ වගේම දුරකථන අංක විවෘතයි නිරන්තරව 077යි 321යි 39යි 60යි. අපි යනවා මතක මන්දිර තුලින් මද විරාමයේ පස්සේ අපි ආයෙත් සම්බන්ධ වෙනවා මතක මන්දිරත් එක්ක හරියට මතක මන්දිර. ඉතින් බොහොමත්ම ජනප්‍රියම වැඩසටහනක්. ඉතින් මේක තහංසිනේ ඉන්නවා. තූර්යවාද කණ්ඩායමට සම්බන්ධ වෙනවා. මේ කොයි කාලවකවානුවෙන් මේක සම්බන්ධ වෙන්නේ? ඒ 2002 2003 කාලේදී මේ ප්‍රාථමික වංශයේ තූර්යවාද කණ්ඩායමට තමයි හිතට අපේ පාසලේ පටන් ගත්ත පළවෙනි තූර්යවාද මට මතකයි මම මොන්ටිසෝරියේදී තූර්යවාද කණ්ඩායමේ හිටියා. මේ ඒක හරිම සුන්දර අත්දැකීමක් ඉතින් විශේෂ බාහිර ක්‍රියාකාරකම් වල ඊටකොට මට මගේ ජීවිතේ දිගටම රැඳෙනවා මේ තූර්යවාද කණ්ඩායමත් මේ ඉගෙනීමත් එක්කම. ඔව් ඉගෙනීමත් එක්කම මේ ඊට පස්සේ නම් මට මේක කරන්න ක්‍රීඩා කරා මම ඉස්කෝලේදී වොලිබෝල් කණ්ඩායමේ හිටියා දිගටම මේ පාසල් දෙකේම මේ නියෝජනය කරා මේ අවුරුදු 18න් 15 වෙනකම් මම වොලිබෝල් කණ්ඩායම නියෝජනය කරා වෙනත් වෙනත් ක්‍රීඩාවලුත් කරා හවුස් මීට් වලට සහභාගී වුණා ඒ දේවලුත් කරා සංගම් වල ක්‍රියාකාරී සමාජිකාවක් වෙලා හිටියා විශේෂයෙන් කලා කටයුතු වලට සම්බන්ධ දේවල් වලට දැනුමිනුම සංගමයේ ක්‍රියාකාරී සමාජිකාවක් පාසලේ කැමතිම විෂයන් ටික උනේ මොනවද? මම ඉතින් කොහොමද කැමතිම විෂය තමයි මේ සාහිත්‍ය සිංහල සහ ඉතිහාසය. ඉතින් මේ සිරුර කතා කරන මේ පැත්තේ තවත් කෙනෙක් ඉන්නවා සමල් ළඟට යනවා. ඉතින් මේ ෆීල්ඩ් එකට එනවා හොඳ දැන් ජනප්‍රිය තැනකට ටික එකතු වෙනවා. කවුද අත හිත දෙනවා කිව්වා. තව කෙනෙක් ගැන මතක් කරා. එතනින් එහාට කොහොමද මේ ගමන ආරම්භ වෙන්නේ? මට හුඟක්ම දැනට අත දෙන්නේ මගේ අම්මා තාත්තා ඇතුළු සුජිය සම්පත් මහත්මයා. එයාට ළඟින් ඉන්නේ. ඒ වගේම යාළුවෝ ගැන මතක් කරන්නට ඕන. මේ වෙලාවක් කරගන්නවා. මේ දැනටත් කියන්නේ දැම්මේ අපේ ගෙවල් ගාව හිතවත් මල්ලි කෙනෙක් සමීර කියලා තුෂාන් සමීර වටපිට බොහොම අනුග්‍රහයක් ලැබෙනවා ආදරයක් ලැබෙනවා කලාකරුන්ට මම නිරන්තරයෙන් ඒක ලැබෙනවා
ඊට පස්සේ එයා ගියාට පස්සේ ආයේ යාළුවෙක් එනවා කිව්වා අපේ ගයන් මල්ලි එයා ගැන මතක් කරන්න ඕන. අනිවාර්යයෙන්ම අපි හිතන සියලු දෙනාම මතක් කරන්න ඕන. එතනින් පස්සේ දැන් ඔයා සම්බන්ධ වෙනවා තොරණගේ ගාවට. ඊට පස්සේ ටික ටික මිනිස්සු අතරට යනවා. ගමේ ගොඩේ කතා වෙන්න පටන් ගන්න සමන් නම් දෙයක් කරනවා. කොහොමද ඊට පස්සේ දිගටම සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ ජනාධිපතිවරණය ඇවිල්ලා අපේ අජිත් මන්ත්‍රීතුමා මට එයා ගැන විරුද්ධවක් කියන්න කිව්වා. ඉතින් එයත් පළාත් සභාවට ඉල්ලනවා. මම එයා ගැනත් විරුද්ධවක් ලිව්වා. ලියලා ඒකේ තමයි ජනප්‍රිය වෙන්න ගත්තේ ගමේ. ඊට පස්සේ හැම මගේ හඬ මිනිස්සුන්ට ඇහුණා. මගේ හඬ අවදි වුණා. ඉතින් ඒ ලැබූ ශක්තියත් එක්ක මම ඉස්සරහට දැන් ගොඩක් පාදිතේ. එතනින් එහාට දිගින් දිගට බල ජනප්‍රියත් වෙනවා. මෙතෙක් කරපු දේවල් ගැන මතකයේ තියෙන මෙන්න මේ තැන්වල මම මේ විරුදු ගායනා කළද මෙන්න මේ තොරන් ළඟදී කියලා. ගමෙන් එහාට ගියොත් ගමෙන් එහාට ගියාම ඉතින් මම ලංකාවේ හැම පැත්තකටම යනවා. ආරාධනාවක් තියෙනවා. දකුණු පළාතේ හුඟක් කට්ටිය අඳුරනවා. බද්දේගම මම ගායනා කරලා තියෙනවා. එහෙන් ගියාම කොළඹත් යනවා ඇති වැඩට. කොළඹ ටිකක් අඩුයි. ගියාම මම එකපාරක් මගේ සුජිය සම්පත් මහත්මයා කතා කරලා ඉහළවත් දුවට ගියා එක දවසක් මත් එක්ක හොරාවක් ගත කරලා ආවා. ඉතින් ගොඩක් සතුටුයි. හැමෝම අතහිත දෙනවා ඉතින් මට. ළඟදී යම් දෙයක් කරා කිව්වේ ගැන මතකයේ අවදි කරා. ළඟදී මම YouTube channel එකකට කොරෝනා ගැන විරුද්ධ කීපයක් මම කරා. ඒකත් ඉතින් ජනප්‍රිය වුණා. හුඟක්ම ජනප්‍රිය වෙන්න ගත්තේ මගේ ගම ගැන කියපු විරුද්ධ ගායනාවක් තිබ්බා. කාට වුණත් හිතවත්කම් ඇතිසේ මෙහස පාන ලෝකේ හොඳම තැන මේකයි මගේ ගම කොරකී. එහෙම තමයි කතන්දරේ ඇදිලා යන්නේ. එතනින් එහාට දැන් තමන්ගේ මේක කැසට් එකක් කරන අදහසක් තියෙනවද? පිළි පැටියක් මක්කෝ කරන්න? දැන්ට නම් ඉතින් අදහසක් තියෙනවා. මේ පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා. ඉතින් කවුරු හරි අනුග්‍රහය දක්වන්න කෙනෙක් ඉන්නවා නම් මම කරනවා. ඉතින් දැන්ට නම් තාම අදහසක් තිබුණත් ඉතින් අර පොඩ්ඩක් යටපත් වෙලා තින්නේ. මොන කෙනෙක් ඉන්නවා නම් අපි හිත දෙන්න අනිවාර්යෙන්ම දක්ෂයෙකුට අපි දුන්නොත් වරදින්නේ නැහැ. දුරකථන අංකය මතක් කරමු. දුරකථන අංකය මම විරුද්ධයෙන්ම ගහන්නද? විරුද්ධයෙන්ම ගහන්න. ඔබේ දක්ෂතාවය පෙන්නන්න. නිදහස් නිවහල් දෙරමක් බීකරනා චේතනාව අද නැති ගෝඨාභය නිරිඳු රටට වාසනාව ඔබ වැනි පුතේ කුන්දී කර මගේ ලක්නව පින්කාරය ගෝඨාභය නිරිඳු නට දැන් මගේ මව බිම බාරය මගේ රබන් පොදිය වයා විරිඳු වලින් කවි කියන්න ඔබේ ගමට මං එන්නම් මේ මට ඇරයුම් කරන්න රසති විරිඳු රබන් තාල රැව් දෙන විට ඔබේ දෙසවනි කැමති කෙනෙක් ලියා ගන්න මගේ අංකය දුරකථනී 0.6 ලියා ගන්න 59.76 ඒක අගට යොදා ගන්න දුන්නොත් නැමතුමක් මෙමට පැතුම් නෙළමි එක යායක නම අමතක කරන්න එපා මමයි සමන් රත්නායක දුන්නොත් ඇමතුමක් මෙමට පැතුම් නෙළමි එක යායක නම අමතක කරන්න එපා මමයි සමන් රත්නායක තමයි යාගේ දුරකථන අංකය දෙන විරුද්ධයෙන්ම කිව්වා මේ පැත්තට ආයෙත් මම යනවා සූර්යවාදයේ කණ්ඩායමක් තියෙනවා සියලුම දේවල් සම්බන්ධ වෙනවා මතකයේ තියෙනවා ජයග්‍රහණ ලැබපු දැන් එකක් මතක් කරා එතනින් එහාට දිනපු මොනවා හරි තියෙනවා නම් ඒ සාහිත්‍ය ගද්‍ය පද්‍ය රචනා පැත්තේ ඇත්තටම කිව්වොත් මේ ජාතික සාහිත්‍ය උළෙලෙදී මම මේ ගද්‍ය රචනා පද්‍ය රචනා ගීත රචනා විචාර එතකොට කෙටි කතා යන හැම අංශයකින්ම පාසල් අංශයේදී ජාතික මට්ටමේ ජයග්‍රහණ දක්වා ගිහිලා තියෙනවා
තාත්තා කොහොමත් කැමති මේ පැත්තට. අම්මගෙන් ප්‍රශ්නයක් වුණේ නැද්ද? ක්‍රීඩාවත් කරනවා, තූර්යවාදයේ කණ්ඩායමක් ඉන්නවා, ඉගෙනීමට බාධා කරන ප්‍රශ්නයක් වුණා. අම්මගේ තිබුණා ඒකයි කියන්නේ. අදටත් මම ලියනකොට දැන් ලියන කටයුතුත් එක්ක මේව කරනකොට කියන්නේ අධ්‍යාපනයට මෙහෙම මේ නැඹුරු වෙන තව එහෙම කියලා තමයි. ඒකට මේව කරේ නැහැ කියලා නැවැත්තුවේ නැහැ. ඒ දේවල් වලට මේ යොමු කරන්න අම්මත් අවස්ථාවක් දුන්නා. උපදෙස් ටිකක් දුන්නා විතරයි. මෙතනින් හරියට නංගිය දිනත් බොහොම ලස්සන අධ්‍යාපනය කරගෙන යනවා. ඒ ආගම භාෂාව දිහා බලාගෙන නැත්තම් ඔවුන්ගේ ඇඟීම තිබුණද වැඩි මේ තාත්තත් එක්ක ඉන්න වෙලාව. එයාලත් මේ අධ්‍යාපනයට කැමති වගේ මගේ ලොකු නංගිත් මේ මම වගේම තරඟ වලට ගිහිල්ලා ගද්‍ය රචනා පද රචනා තරඟ වල ජයග්‍රහණ මිස දැන් කරලා ලියනවා යාස් මම වගේම. ඉතින් එයාලගේ ඒ ආසාව තිබුණා අධ්‍යාපනයට නැඹුරුව තිබුණා ඒ දවස්වල ඉඳන්. ඉතින් එයාලා ඒ විදියට මම දිහාත් බලාගෙන මම යනවා කියලා. මුල හොඳ නම් අක්කත් හොඳ ගමනක් යනවා. ඊට පස්සේ කොහොමද හැඩ ගහනවා අනිත් කට්ටිය. කොහොමද මුසතුරු එතනින් පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා. ඒ ගැන කතා කරමු. කොහෙද ඇතුළත් වෙන්නේ? කොහොමද ඒ ජීවිතය ගැන? කලාංශයෙන් උසස් පෙළ හදාරලා මේ ගාල් දිස්ත්‍රික්කයෙන් කොළඹ විශ්වවිද්‍යාල නීති පීඨයට ගත්තා. මම නීති පීඨේ මේ නීති වේදිකාවේ ධාර්මියක්. ඇත්තටම කිව්වොත් ඉතින් මගේ මේ පාසල් ඇරුණාම දෙවෙනියම වගේ තමයි මට කොළඹ විශ්වවිද්‍යාලය කියන අපේ ලොකු අත්දැකීමක්. ඒ කියන්නේ පාසලට වඩා සමාජය ගැන අධ්‍යාපනය වගේම සමාජය ගැන ලොකු අත්දැකීම් ගන්න තියෙන අවස්ථාවක්. ඒ නිසා මට රටේමයි එතෙන් දෙනවා. මේ මුළු ලංකාවෙම මේ යාළුවෝ හදාගන්න තියෙන ලොකු අවස්ථාවක්. ඇත්තට මේක මට හරිම වටින කියන්නේ ජීවිතේ වටිනම අවස්ථාවක්. ඒක ඇත්තට විශ්වවිද්‍යාලයට ඇතුල් වෙනවා කියලා කියන්නේ මම හරිම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ විශ්වවිද්‍යාලේ මට උගන්වපු ගුරුවරු කතිකාචාර්ය මම හරිම ආදරණීය චරිතයක් තමයි මට උගන්වපු අය අතරින් ගුරු තුමියන් අතරින් මහාචාර්ය වසන්ත අසේන විරත් ගුරුමෑණි හරිම ලස්සන වෙනවා. මම මගේ ජීවිතේ දැකපු ලස්සනම ඉනාවක් තිබුණු ගුරුමෑණි හරිම නිහතමානී. මට ඒ කියන්නේ මට අයිඩල් එකක් එතුමිය. කවදාවත් දවසක මම ඒ තැනට මේ තත්ත්වයටපත් වෙලා ඒ කියන්නේ ඒ වගේ කාන්තාවක් වෙන්න ඕන කියන එකට මට අයිඩල් එකක් මට වසන්ත අසේන විරත් පටන් ගත්තා නේද? මහතුමිය. එතනින් එහාට දැනට මේ දේවල් සම්බන්ධ වෙනවා. මේ දේවල් කතා කරනවත් එක්කම ආදරය ගැන කතා කරලා ප්‍රථම ප්‍රේමය ගැන අමතකයේ අවදි කරන ගොඩක් ජනප්‍රිය කෙනෙක්. මොකද පාසලේ හැමදේම ඉන්නවා. එහෙම යම් මතකයක් තිබුණා සමන්ගේ හිතේ හෝ හටගත්ත කවුද කියලා අපි අහන්නේ නැහැ. යම් මතකයක් තිබුණා එහෙම දෙයක් සිද්ධු වෙන්නේ නැහැ. ප්‍රථම ප්‍රේමය කියලා කියන්නේ ප්‍රථම ප්‍රේමය හැමෝටම කවදාවත් අමතක කරන්න බෑ. දාන්නෙත් නෑ. හැමෝටම දිනන්නත් බෑ. හැමෝටම දිනන්නත් බෑ. කොයි කාල බකවරද මේක ඇති වෙන්නේ? ඇත්තටම කිව්වොත් මම උසස් පෙළ කරලා ඉන්නකොට වගේ තමයි ප්‍රථම ප්‍රේමය මගේ ජීවිතේ මම කරගන්න තිබුණ වාසනාව. ඒ වචනයකට සම්බන්ධ වෙන දිගින් දිගටම දිගින් පුළුවන් වෙනවා. ඔව් දිගින් දිගටම සම්බන්ධයි තිබුණා. බොහොමත් සතුටුයි. අන්න ඒක තමයි වෙන්න ඕනද. මෙතනින් එහාට යද්දි ජීවිතේ හිතන්නත් බැරි තැනකට එනවා. මේ දක්ෂතාවය නිසා පොතපත පරිශීලනයත් එක්කම මම ඉතින් මාධ්‍යාත්මික පාත්‍රන ලක්ෂපති වැඩසටහනක් ශීර්ෂ ලක්ෂපති මිලියන 2ක් දිනපු කෙනෙක් මේ ඉන්නේ. මේ පොතපත නිසා. ඒ ගැන මතකයේ අවදින කොහොමද මෙතන සම්බන්ධ වෙන්නේ? කොහොමද මේ දේවල් වෙන්නේ? බොහොමත්ම ජනප්‍රිය වැඩසටහනක් දිනා ගන්නවා. එදා ඇති වෙච්ච දේ ගැන කතා කරොත් අපි. කොහොමද මුලින්ම සම්බන්ධ වෙන්න හිතෙන්නේ මෙතන? සම්බන්ධ වෙන්න මම දෙපාරක් උත්සාහ කළා. 2016 වර්ෂයේ උත්සාහ කළා. ඒත් මට හොට් සීට් එකට සිලෙක්ට් වෙන්න හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මම ආයෙ 2018 වර්ෂයේ උත්සාහ කළා. ඉතින් මම හොට් සීට් සිලෙක්ට් වුණා. ඒත් හිටියේ 10 දෙනා අතරේ. ඒක ඇත්තටම මගේ ජීවිතේ ලැබිච්ච ස්වර්ණමය අවස්ථාවක්. හිතන්න බැරි දෙයක් නේද? සීට් එකකට තේරෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපි බොහොම ආදරය කරන වැඩසටහනක්. ශීර්ෂ ලක්ෂපති කියන්නේ මේ ලෝකේ රටවල් 100 ගානක දැනට විකාශය වෙනවා. හුවර්ස් බියමිනෙන් වැඩසටහන ජාත්‍යන්තර වැඩසටහනේ ලංකාවේ කරන්නගෙනත් වචන දෙකක් නෑ. සුපිරි දක්ෂයෙක්. අපි බොහොම ගරු කරන පැත්තට. මේ ඒක මට මගේ ජීවිතය ඇතර මම දැනගෙන හිටියේ මට දිනන්න මේ කියන්නේ මගේ දැනුම ගැන මට විශ්වාසය තිබුණා ලොකු. කියන්නේ මට බලාපොරොත්තුව තිබුණේ මුදල් වලට වඩා එතනදී මගේ හැකියාවෙන් මගේ ප්‍රශ්න 15ට මගේ දැනුම උරගා බලන්න. මුලින්ම ඕනේ මේක යොමු වෙලා පෙන්නන්න මට දෙයක් පුළුවන්. ඔව් මට කියන්නේ දැනුම ගැන මගේ විශ්වාසය උරගා බලන්න හිතුණා නේද? අවස්ථාව ලබා ගන්න හිතුණා. මම ගෙදරින් නම් ඔක වැඩසටහන ආරම්භුවා. ගෙදරදී ප්‍රශ්න වලට උත්තර දෙනවා එක බලලා ඉතින් ගෙදර ආත් කොහෙනම් ඔයාලා try කරලා බලන්න. තාම තමයි ගොඩක් යවන්න try මේක උත්සාහ කළේ ඉතින්. මට හරි සතුටුයි මේ අවස්ථාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ ජීවිතේ ලැබිච්ච අවස්ථාව. ඒ හරහා තමයි මම ගොඩක් දෙනෙක් දැනගත්තේ. කියලා මම රටම දැනගත්ත එකවර මුළු ලෝකෙම දැනගත්ත මේ දේත් එක්කම කෙනෙකුට පොතපත පරිශීලනය කරනකොට මොකද්ද දෙන්න තියෙන උපදෙස් ඔයා දැනකට ගියා. ගොඩක් දේවල් දැනගත්තා. විශ්වවිද්‍යාලේ ගියා ජයග්‍රහණ ලැබුවා. ඉගෙන ගන්න නංගි මල්ලි කෙනට ඔයාලා දෙයක් දෙන්න තියෙනවා මෙන්න මේ දේ කරන්න කියලා ඉදිරිය දිනා ගන්නවා. මම කියන්නේ ඇත්තටම අද ගොඩක් දෙනෙක් කියවීමෙන් ඈත් වෙලා තියෙනවා. ඒක නිසා මම ඇත්තටම සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීව කටයුතු කරන මේ සම්බන්ධයෙන් අපේ පස්සේ පරම්පරාව ගොඩක් ෆෝන් එක කියන්නේ මීඩියා එක එකතු වෙලා ඉන්නේ සමාජ මාධ්‍ය වගේ දේවල් එකනේ ඒ හරහා මම උත්සාහ කරනවා මේ අපේ පසු පරම්පරාවල ඉන්න අය පොත් කියවීමට නැඹුරු කරවන්න මම කියවපු ලස්සන පොත් ගැන මම ලියනවා මට පුළුවන් උදේලා ගොඩක් අය කියන හැම ලස්සනයි කියලා මට ලියන්න මම ගොඩක් අවස්ථාව හදාගත්තේ ඒකේ
ඉතින් මම කියන්නේ කියවන්න පුළුවන් තරම් කියවන්න. අපි සෝෂල් මීඩියා උනත් යූස් කරනකොට කියවන්න. ඒ වගේ කියවන්න. මිනිස්සු උනත් මම කියන්නේ හැම මිනිස්සෙකුටම ආවේනික කියවීමක් තියෙනවා. අපි මේ මිනිහෙක් දිහා බලලා පළවෙනියටම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකේ ඉඳන් කියවනවා. හැමදේම කියවනවා. තමන්ගේ කියවීම මත තමයි තමන්ගේ ජීවිතේ ඉස්සරහට තමන්ට යන්න පුළුවන්. කොයිතරම් මම කියන්නේ පොත විතරක් නෙමෙයි. කියමනක් තියෙනවා පොතෙන් ජීවිතෙන් පොතත් කියවන්න ඕන කියලා. අන්න ඒ දෙක බැලන්ස් කරගෙන කරන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේ ගොඩක් හිතනට වැඩිය සතුටුදායක ගමනක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ තමයි හම්සිනේ කියලා මේ පැත්තට සමන් ළඟ. ඉතින් මේ ගමන යන වෙලාවෙදි කට්ටිය අත හිතද්ද ලස්සනටම යනවා. දඩබ්බර කමුත් කරා. මෙතනින් එහාට යද්දි කලාවට කවුද ලස්සනටම හිතුනේ? නාට්‍යයෙන් බලනවද? ටෙලි නාට්‍යයෙන් බලනවද නැත්නම් මේ පැත්තට යොමුක් නැද්ද? චිත්‍රපටියෙන් බලපු ටිකක් බලනවා අපේ. ඒක හිත් ගන්න නළුවෙක් ඉන්නව නම් ඒ කාලේ ඉඳලා මොකක් හරි කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයාගේ චිත්‍රපටි බලන්න මම ආසයි. සෑඩේනියල් දවල් විදිහට රංගපාන අපේ ආදරණීය ටෙන්සන් කුරේ මහත්මයා අයියානේ පන්දු අයියා ටෙන්සන් කුරේ මහත්මයා අපි අතරින් සමගත්තා. රුවන් දොරේ රුවන් විවෘත වේවා. යාට ආජරමත් නිවන සුව ලැබේවා. අනිවාර්යයෙන්ම රටම ආදරය කර මම ගොඩක් ආදරය කරා. ඇත්තටම ඒ තමයි හිතට දැනුම් නළුවා ටෙන්සන් අයියා තමයි නේ. නිලියක් හැටියට ගත්තොත් කවුරු හරි කෙනෙක් හිත මෙන්න මේ නිදි මං ආසයි. මොකක් හරි හේතුවක් නිසා. ඊළඟට මම ගොඩක් අඩුයි ආස කරනවා. නමුත් එක්කෙනෙකුට ආසයි මම යාගේ නම නම් ටිකක් දන්නවා ටිකක් අඩුයි. වයසක කෙනෙක් මට නම නම් පොඩ්ඩක් අමතකයි වගේ දැනෙනවා. ඒක අර රූපයක් නමුත් නම නම් අමතකයි. ගායකයෙක් හැටියට ගත්තොත් දැනුණු කෙනෙක් හිටියද මෙන්න මේ ගායකයෙක් සින්දුවල මං ආසයි. ගායකයෙක් තමයි පෙඩිසිල්ලා. පෙඩිසිල්ලා මහත්මයාට ආසයි. ගොඩක් ආසයි. එයා මොකද අමුතු විදියට දුන්නනේ අමුතු අදහස් දුන්නා. ඒක වක්‍ර ආදර්ශයක් තිබුණේ කියපු දේවල් වල. ඔව් හැම දෙයක්ම ගොඩක් ජනප්‍රිය වුණා. මම හරි ආසයි. එයාගේ අර තේවත් ඉඳන් එන අර විකට රංගනයත් එක්ක කූඩේ පිටේ වෙන හරි පුදුම ලස්සනක් ගතියක්. පුදුම ලස්සනක් තියෙන්නේ. හරි මාසයි. එහෙන් ගියාම ඉතින් හැම දිනාටම ගායිකාවක් හැටියට ගත්තොත් කවුරු හරි කෙනෙක් හිට මෙන්න මේ එයාගේ කටහඬ මම ආසයි කියලා. නන්දාමල්ලි මහත්මිය. ආගේ සින්දු වලට තමයි ගොඩක්ම ආදරය කරන්නේ. දැන් ඉන්නේ උගගත් මං හන්දේ ගාල්ල ප්‍රදේශයේ. අවස්ථාවක් ලැබෙනවා ගෙදර ඇත් එක්ක ගිහිල්ලා විනෝද වෙන්න සතියක්. තෝරගන්නේ ලංකාවේ කුමන පළාතද? තමන්ගේ ගම ඇරෙන්න. නෝරෙලි පැත්තට ආසයි. පිට රටකට යන්න ලැබුණොත් මම හේතු අහන්නේ නැහැ. කැමැත්තක් තිබුණා මොකද තෝරගන්න රට? දුබයි රාජ්‍යය. දුබයි රාජ්‍යය තමයි. ඉතින් මේ සියලු දේවල් කතා කරලා තවත් ලස්සන බින්දු කීපයක් වදිනවා. තවත් එකක් අහලු අපි තමන්ගේ හනේ. කුසුමල් දෝතටගෙන පුදන්නෙමි සුගත සාති බුදු පියාට මම සමජා වඳින්නෙමි පුරුදු සෙනෙහසින් සරසවි පාවැඳ වැඳ සුවඳ මලින් විරිදු ටිකක් ගෙන එන්නම් දැන් හරි දේ ටීවී තුලින් ඇරයුම් කෙරුවා නිසා මේ හින්දා හදවතින්ම ඉස්තෝතිය පුද කෙරෙලිමි ඒ වෙනුවෙන් හදවතින්ම මේ රසවත් වැඩසට අම කලාලොවට සෝතන්නකි බලා ඉන්න රසිකයන්ට නව මිහිරක් ගෙන දෙන්නකි වැඩසට හන මෙහියවනා චමිල් අපේ හිතවතාය හැඩ කරවයි කලාලොවම කියන්නේ නිති රස කතාය කලාකරුව හට තැන දෙන ඔවුන්ගේ දස්කම් සොයලා තමා නොකර එය අගයමි මේ තුති මල් මිට පුදලා පුරුදු සෙනෙහසින් පොපොදමි විරිඳු කුසුම් එකයායක විරිඳු වලින් රසය බෙදන මමයි සමන් රත්නායක කාට වුණත් හිතවත්කම් ඇති
ආසපාන ලෝකේ හොඳම තැන මේකයි මගේ ගම කොරකීන දුක් කරදර නොම වේවා කිරිපැණි ඉතිරේවා සතුටු සිනාහඬ මේ සීලකම අවදි වේවා හාන්සිගේ පැත්තට මම ආයෙත් යනවා. මම අහනවා සිත්ගත් ලේඛකයෙක් ලේඛාවක් ඉන්න මොකද ලියන්න කියන දන්න කෙනෙකුට මොකක් හෝ කෙනෙක් ඉන්නවා. දැනෙච්ච කෙනෙක් ඉන්නද මෙන්න මෙයාගේ රටාවට මම ගොඩක් ආසයි කියලා. ලංකාවේ මම කියන්නම් ලංකාවේ සිංහල සාහිත්‍යය ගත්තාම මම ඇත්තටම මේ හුඟක්ම ආදරය කරන මේ ලේඛකෙක් තමයි මාටි වික්‍රමසිංහ මහත්මයා. එතකොට සයිමන් නවගත්තේගම මහත්මයා. ඒ ප්‍රවීණයන් දෙදෙනෙක් මම තාම ප්‍රිය කරන ප්‍රියතම ලේඛිකාව මගේ සුමිත්‍රා රාහුබද්දනසිංහ. ඒ තිදෙනාගේ කෘතිවලට ඒ ශෛලියට මම හරිම ආදරෙයි. ඒ වගේම මම පුද්ගලිකව ඉතාම ගරු කරන සත්‍යතුමා. කලා ක්ෂේත්‍රයට සම්බන්ධයි මේ සියලුම දේවල් ලියනවා කියන සින්දු අහනත් ඒ මාසාවක් පේනවද? රස විඳිනවද? ඔව් අනිවාර්යෙන් සින්දු. ඉතින් එහෙමනම් ආසම කරපු ගායකයෙක් ඉන්න ඇති. කවුද ඒ ගායකයා? දැන්ටත් ඉන්න ඇති. වෙනස් වෙන්න පුළුවන් කාලෙන් කාලෙ මෙන්න මේ අයගේ සින්දුවල මං ආසයි. නෑ මගේ ආසම ගායකයා වෙනස් වෙලා නෑ. මමට තේරෙන කාලෙක ඉඳන් මම පොඩි කාලේ හඬ ඇහුව කාලේ ඉඳන් මේ කාලේ වෙනකම් මේ ආසාව. කවුද ඒ ගායකයා? ගුණදාස කපුගේ මහත්මයා. ගුණදාස කපුගේ රත්නශ්‍රී සුසංයෝගය මගේ ප්‍රියතම සුසංයෝගය. බොහොමත් රසවත් ගීත රසක් එළිදක් කපු දෙන්නෙක් නේද? ගායිකාවක් හැටියට දැනුණු කෙනෙක් ඉන්නවා. නන්දා මාලිනී මහත්මිය, නන්දා මාලිනී සුනිල් ආරියරත්න සුසංයෝගය. මේ සියලු දේවල් එක්කම හිතේ ඇඳපු නළුවෙක් චිත්‍රපටයක කොතනක හෝ ඉන්න පුළුවන්. ලංකාවේ පිට රටක. උන්ගෙන මතකයවද කරා? මගේ නළුව නම් කීප දෙනෙක්ම ඉන්නවා. පිට රට ගත්තාම නම් මම හුඟක්ම ආස කරන නළුව දෙන්නෙක් ඉන්නවා. විලියම් බ්‍රැඩ් පිට් කියලා අපි හඳුන්වන්නේ. එතකොට ලිනාඩෝ ඩිකැප්‍රියෝ. ඒ වගේම ලංකාවේ ටෝනි රණසිංහ මහත්මයා මම ඉතාමත් කඩවසම් නළුවෙක් තරුණ කාලේ බොහෝ දක්ෂයෙක්. නිලියක් හැටියට සිටේ ඇඳුණු කෙනෙක් ඉන්නවා නම් මම ප්‍රියතම නිලිය කේට් වින්ස්ලට්. ටයිටැනික් චිත්‍රපටයේ නම් ද රීඩර් චිත්‍රපටයේ වසුරූපී නිලියක්. ඇයට මම ඉතාම ප්‍රිය කරනවා. ඒ වගේම ලංකාවේ සිනමාවේ ගත්තාම මම ඉතාම ප්‍රිය කරනවා ස්වර්ණා මල්ලිවර්ධන. බොහොම දක්ෂ. ඉතින් මෙතනින් එහාට ඇදී මතක මන්දලි මං අහනවා. දැන් ඉන්නේ ගාල්ල ප්‍රදේශයේ. මෙතනින් එහාට අවස්ථාවක් ලැබෙන සතියක් ගිහින ගෙදර ඈත් එක්ක තෝරගන්නේ කුමන පළාතක්ද? ගාල්ලේ පිට පළාතක්. පිට පළාතක්. එහෙනම් මම කැමති නුවරඑළිය ඇත්තටම අර දේශගුණියත් එක්ක හරිම ගොඩක් ආසයි සීතලට නේද? තාස්සේ ඉන්න නිසා. පිට රටක යන්න ලැබුණොත් අපි හේතු අහන්නයි ගැනීමට කුමන දේව සංචාරයට යන්න කැමති ගෙදර ඈත් කුමක්ද තෝරගන්න රට? පුද්ගලිකව ඒ කියන්නේ මම සංචාරයට කැමතියි. ග්‍රීසියට යන්න. මොකද මම ග්‍රීක සංස්කෘතිය කියන්නේ ග්‍රීක සාහිත්‍යය ප්‍රිය කරන සාහිත්‍ය කියන ග්‍රීක මිත්‍යා කතාත් එක්ක ආපු අපුරු සාහිත්‍යයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒත් අටබුන් ඉතිහාසයත් එක්ක සම්බන්ධව මම ග්‍රීසියට ඉතාම ප්‍රිය. ග්‍රීසියට යන්න හරිම ආසාවෙන් ඉන්නවා. හරිම ආසාවක් තිබෙනවා. ඒක තමයි අර යන්න ලැබෙන අවස්ථාවේ ප්‍රයෝජන ගන්න හෙට යන්න තමයි. කෑමක් එහෙම තියනවද? ආසම කරපු කෑමක්. දෙමව්පියෝ මෙන්න මේ දරුවෝ මේ කෑම කන්න හරි මාසයි පොඩි කාලේ ඉඳන්. තියෙනවද මොනවා හරි කෑම එහෙම? මම සීනි මුරුක්කු වලට ගොඩක් කැමතියි. සීනි මුරුක්කු කන්න තමයි ආසම. අඳුම පැළඳුම කොහොමද තෝරගන්නේ? සරලව අඳින්නද එහෙම නැත්නම් ඕනම පැටර්න් එකක් කරන්නද නැත්නම් ගැළපෙන මොකක් කරන්නද? මට ගැළපෙන සරල ඇඳුමකට තමයි කැමති. මෙතනින් එහාට වරමක් ලැබෙනවා. Taman කැමතිම කෙනෙක් වෙන්න දවසක්. කවුරුද වෙන්නේ එහෙම ලැබුණොත්? මම කැමති මාටින් වික්‍රමසිංහ මහත්මයා. ඔහුගේ ජීවිතය තමයි දවසක් විඳින්න අවස්ථාව ලැබුණොත්. මෙතනින් එහාට ජීවිතේ කොහොමද හැඩගස්සලා ගන්න දැන් කලාවට සම්බන්ධ වෙන ලේඛන කලාවයි පැත්ත තියෙනවා. වෘත්තීය වශයෙන් තවත් දෙයකට යනවා. නීතිය හදාරනවා. මෙතනින් එහාට මොකක්ද ඔයගේ ප්ලෑන් එක? මගේ බලාපොරොත්තු වෙන පරිපාලන විභාගයට මුහුණ දීලා පරිපාලන නිලධාරිනියක් විදියට සේවයට බැඳෙන්නේ වගේම නීතිය මම හදාarලා තියෙන නීතියත් එක්ක ඒ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ ගොඩක්ම ආසාව තියෙන තමයි මගේ තාත්තත් කැමති මම පරිපාලන නිලධාරිනියක් විදියට සේවයට පුංචි කාලේ තාත්තා බලාපොරොත්තු දක්ෂයෙක් කරන්න. ඒක මුලින් ඉඳලා බුදුන් වෙන අතහිත ඒකත් එක්ක තමයි ගොඩක් ඉස්සරහට යනවා. කලා කටයුතු දිගටම කරගෙන යනවා. ඒක මට ගොඩක්ම දැන් පහුගිය කාලයක් මට මග ඇරලා තිබුණා. ඇත්තටම මම විශ්වවිද්‍යාලයේ හිටිය කාලේ තුන කලා කටයුතු වලට එනවට අවස්ථාවක් ලැබුණා. ඒ කියන්නේ අවස්ථාව ලැබුණත් ඒතරම්කෝ මට ඒක මගේ මතින් ගිලිහුණා වගේ වුණාට පස්සේ මට දැනුණා ඒක හරි පසුතැවීමක් ආවා. ඇයි මම මගේ හැකියාව මම ඒ කාලේ ප්‍රයෝජනට ගත්තේ කියලා. පස්සේ මට ඇත්තටම ලක්ෂපති වැඩසටහන පස්සේ මම ආයෙ ලියන්න පටන් ගත්තේ ගොඩක් දෙනෙක් යන වැඩසටහනත් එක්ක හඳුනා ගැනීමට මගේ හැකියාව දැනට මම ලියනවා ගොඩක් Facebook එකේ ලියනවා. මේ පොත් ගැන ෆිල්ම්ස් ගැන මම බලපු රිවිව් ලියනවා. විචාරම නෙවෙයි රිවිව් එකක් සමාලෝචනයක් වගේ. මම දැනට ඉංග්‍රීසි භාෂාවෙන් නම් කරන්නේ නැහැ. ඉස්සරහට ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. සිංහල ද්‍රවිඩ භාෂාව දෙකෙන්ම මම රිවිව්ස් කරලා තියෙනවා ෆිල්ම්ස් වලට.
මේ පොත්වලටත් කරලා තියෙනවා. ඒ වගේම මට ඒකෙන් අවස්ථාව ලැබුණා පුවත්පත් වලට ලිපි ලියන අදරේ මතක් කරනවා මට ඒ වගේ අවස්ථාවක් දුන්න එක විශාල අවස්ථාවක් මගේ ලේඛන ලියුමට. අශ්මික මණ්ඩාවලගේ මම Facebook එකේ ලියපු එකක් බලලා තමයි මට පත්තරේ ලියන්න. ඒතර පත්තරේ එඩිටර් මේ ඉරිදා දිවයින පුවත්පතේ එඩිටර් මනෝජ් අබේදීර අයියා හරිම ආදරෙන් මතක් කරනවා මට ඒ අවස්ථාව දුන්න මම නවකයෙක් වුණත් අර මගේ අඩුපාඩු පෙන්වලා දීලා ඒ වගේම ප්‍රවීණ විචාරක ජයශ්‍රී අලවත්ත මහත්මයා මගේ මේ නිතරම මං ලියන ලිපිවල මගේ හොඳ දක්ෂණ අඩුපාඩුව පෙන්වලා දීලා මට ලොකු ගමනක් යන නිතරම ආශිර්වාද කරන ඒ වගේම මේ මග පෙන්වනවා ලොකු මග පෙන්වනවා මට ලොකු ශක්තියක් මගේ සටම තමරාජයතුලක නැන්ද Facebook එකේ මට ඇති වෙච්ච කියන්නේ මට සමාජ මාධ්‍ය ජාලාවේ මේ එතන තමයි පළවෙනියටම මගේ කවියක් ගැන වලක්නා ස්වප්න නිර්මාණය ගැන නැන්ද විචාරයක් කළා තුන ඒක මට මගේ ජීවිතේ ලැබිච්ච ලොකු අවස්ථාවක් ඒ වගේ මට ලොකු සතුටක් ඒක මට ලොකු උත්තේජනයක් ඒක මට කවදාවත් තමයි අදටත් මට බොහොම ආදරණීය මග පෙන්වීම කරන ඒ වගේ විශාල පිරිසක් වැඩිහිටි පරම්පරාවක් වුණ ලක්විජයසාගර පළාතුවේ මහත්මයා හරිම ආදරෙන් මතක් කරනවා හැමදාම මට දුරකථන සම්බන්ධලා මේ කියන්නේ මට මගේ ඉදිරි ගමනට අවශ්‍ය කරන හැම දෙයකම මට වැඩිහිටි පරම්පරාවක් දෙනවා නේද එතනින් එහා තමන්ගේ වෙල නිර්මාණයක් ලියදක්වන අදහසක් තියෙනවා ඔව් අදහසක් තියෙනවා ඒ වගේ මගේම කියලා මේ නම කතාවක් ඒ වගේම තව පොත් මේ තව වෙනත් කෘතියකුත් මේ ඒ මතක් කරන තුස්සපතිරණ අය ඒ අයියා තමයි මට මුලින්ම ලියන්න මම ෆිල්ම් රිවිව් කරනකොට මට අයියාගේ වෙබ්සයිට් එකේ ඉඩක් වෙන් කරලා ඒ වගේම තව ඉදිරියට වැඩ කීපයකුත් කරනවා කියලා තමයි තුසිතා අයියා තමයි මේ කියන්නේ මාව කතාව ගොඩක් ඉස්සරහට යන්න මුලින්ම chance එකක් අරන් දුන්නේ එතනින් අයියාට ගොඩක් ආදරෙන් මතක් කරනවා ඒකත් එක තව අලුත් වැඩක් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා ෆිල්ම් රිවිව් වශයෙන් මගේ නම කතාවක් මම කරන්න බලාපොරොත්තු වෙනවා මේ එතකොට ගීත කීපයක් මම ලියලා තියෙනවා ඒවත් ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ජන සාර්ථකන ප්‍රාර්ථනා මේ පැත්තෙන් සමන් ළඟට යනවා. සමන් කන්න කැමති කෑමක් මොනවද තියෙනවද දෙමව්පියෝ වෙන මේ දරුවෝ මේවා කන්න හරිම කැමති කියලා. අදටත් කැමති දෙයක් මොනවද තියෙනවද විශේෂද? එහෙම විශේෂ නැහැ. කොස්කැට හදා දුන්නොත් අපි අම්මා පොළොස් හදුවොත් කන්න හරිම ආසයි. ඉතින් යරුණොම ඉතින් අම්මා හදන හැම කෑමටම කියන්නේ මම නිර්මාංශයි. මම නිර්මාංශ ජීවත් වෙන්නේ. දැන් අවුරුදු 8ක් 9ක් විතර මම පානකුත් කන්නේ. ඉතින් අම්මා හරිම රසවත් විදියට මට හදලා දෙනවා. ඉතින් වගේ රත් අම්මා මගේ ආවිසත් අරගෙන ජීවත් වෙනවා. ඒ වගේම මේ තාත්තා ඇඳුම පැළඳුම ගැන කොහොමද ඔයාගේ දැක්ම? ලස්සන අඳින්න පළඳින්න නැත්නම් ඕන මොස්තරයක් කරනවද නැත්නම් සරලව අඳින්නද? මම සරලව කියන්නේ මම වැඩි මොස්තර දානවට මම කැමති නැහැ. මොකද දැන් එක එක මොස්තරනේ තියෙන්නේ රටේ. හුඟක් වෙලාවට නම් ගියාම එක එක දේවල් සමාජයෙන්ම අපට ඇහෙන්නේ. මේ කොණ්ඩේ වවන්න ගත්තේ කොයි කාලේ වගේද? දැන් අවුරුදු 8ක් විතර වගේ තමයි. ආසාවක් ඇතන එහෙම කරගෙන ආද වැඩසටහන ගැන මොකද ඔයාලට හිතෙන හරිය මේ ටීවී මතක මන්දිර ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ගොඩක් හොඳ වැඩසටහනක්. මේ අධ්‍යක්ෂකතුමන් මතක් කරන්නට ඕන මේ වෙලාවක් කරගන්න. ඒ වගේම අයියත් ගොඩක් හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඒ වගේ මතක් කරන්නට මට ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරේ අපේ පෙනීත් මල්ලි. ඉතින් ගොඩක් මාදරින් මතක් කරනවා. මම ගැන හොයලා බලනවා. හැම වෙලාවෙදීම මගේ පස්සෙන් ඉන්න චරිතයක් තමයි පෙනීත් අදින් මතක් කරන්නට ඕන. ඒ තමයි සමන්ගේ අදහස. අපි මෙත් ඉක්මනින් වෙන කාල වේලාව මද වෙනවා. මොකද ගොඩක් දේවල් තව බෙදා ගන්න තිබුණා. අද වැඩසටහන ගැන ඔබගේ අදහස මොකද මේ මතක මන්දිර ගැන? ඇත්තටම මට හොඳ අත්දැකීමක්. හරිම සතුටුයි. හරිම මේ වෙලාව ගත වෙනවා දැනුන්නේ නැහැ. වැඩසටහනට ආරාධනා කර මට සම්බන්ධ කරලා දුන්න ප්‍රණීත අයියාට. ඒ වගේම වැඩසටහනේ අධ්‍යක්ෂකතුමාට හරි දෙටි මේ සුරුපායනි ආසනට විශේෂම ඔබතුමාට බොහොම කියන්නේ අර වෙලාව යනවා දැනුන්නේ අපිට බොහොම සුහදව කතා බහ කරා. ඒක හරිම ආදරණීය පැයක් ගත කරන්න ලැබුණා. ඉතින් ගොඩක් ස්තුතියි වැඩසටහනට ආරාධනා කරාට වගේම නවකයන්ට මේ වැඩසටහනේ ලොකු අත්ලක් දෙනවා. ඒක ලොකු අවස්ථාවක්. ඒක දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි තමයි හංසනීගේ අදහස. මෙතෙක් ජීවිතේ කවුරුනෝ අපේ දුන්නා නම් කෙටියෙන් මතක් කරන්න ඉක්මන. ඇත්තටම කිව්වොත් මගේ ජීවිතේ මම ලැබපු සෑම ජයග්‍රහණයක් විදිහට කියනවා මට මගේ දෙමව්පියෝ තමයි මතක් කරන්න ඕන. අම්මා තාත්තා විශේෂයෙන්ම තාත්තා. මගේ මාර්ගෝපදේශකයා ගුරුවරයා පළවෙනි තැන ඉඳන් මගේ තාත්තා අදට වෙනකම්ම උපතේදී සිට උපදින පළවෙනි මොහොතේ ඉඳලා අල්ලගත්තුවා තාත්තා නැහැ. මගේ විශ්වාසවන්තම පුද්ගලයා. ඒ හැරුණාම මට මගේ ජීවිතේ විශිෂ්ට මාර්ගෝපදේශකයෝ විශිෂ්ට ගුරුවරු මුණ ගැහිලා තියෙනවා. ඒක තමයි මගේ ජීවිතේ රහසය වගේම කියවීම. මම ස්තුතිවන්ත වෙනවා. මම කියවන්න පුළුවන් වුණු කාලේ ඉඳන් මේ දක්වා කියපු සෑම පොතක්ම ඉදිරියට කියවන පොතුත් ලියපු රචකයින්ට මගේ ජීවිතේ මගේ දැක්ම හදන්න මට ගොඩක් උපකාරයක් වුණා. ඒ හැම දිනකටම ස්තුතියි. ඒ වගේම තමයි තව ස්තුති කරන්න ඕනේ.
මේ විශේෂ කෙනෙක් ඉතින් මට නම නොකියුවත් එයා දන්නවා මගේ ජීවිතේ මට වැදගත් අවස්ථාවලදී මගේ කඩාවැටීම්වලදී හැම දෙයකම මගේ ළඟින්ම හිටියා. ඒක ගොඩාක් ස්තුතියි. ඒ හැම දෙයකටම මගේ මේ යාළුවෝ හැමෝටම ගොඩාක් ආදරෙන් ස්තුතිවන්ත වෙනවා මම මේ තැනට ගේන්න, අද ඉන්න තැනට ගේන්න උදව් කරපු හැමෝටම කීමකින් නොකී හැමෝටම ගොඩාක් ආදරෙන් ස්තුතියි. තමයි හන්සනිගේ අදහස. කෙනෙක් ඉන්නවා නම් ස්තුති කරන්න ඉක්මනින්ම ඒක මොහොතක් කරගන්න උන්ට කොටාමේ දක්වන්න. හැමෝන්ටම ස්තුති කරන්න ඕනේ මට උදව් උපකාර කරපු මගේ අම්මා තාත්තා ඇතුළු සෑම දෙනාම හරියදී ටීවී එක ගොඩක් ලෙන්ගතුයි ජනතාව අතර ගොඩක් ප්‍රසිද්ධි දක්වනවා හැමෝම බලනවා. ඉතින් ඔයාලත් බලන්න බලලා මේ දේෙන් අවබෝධයක් ළඟා කරගන්න දුරකථන අංක දාලා තිබෙනවා මතක් කරලා තිනවා අපි channel එක මතක් කරා. ඒ වගේම ඒවට කතා බහ කරලා channel එකත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනට එන්න ගොඩක් හොඳයි. හැමෝන්ටම ගොඩක් ස්තුතියි. මේ අධ්‍යක්ෂකතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අයියටත් ගොඩක් පිං මට ආරාධනා කරලා මගේ වැඩසටහනක් මම හිතන්නේ මගේ අද තමයි සතුටුම දවසක්. මොකද ප්‍රධාන මුලින්ම පළවෙනි වැඩසටහන. ඒක තමයි සමන්ගේ අදහස. ඉතින් කාල වේලාව ගෙවිලා තේරෙන්නේ නැත්නම් හොරාවක් ගෙවිලා ඉතින් හරි දීපී ප්‍රධාන කාර්යාලයේ අබේසිරිලි බඩුමාලිගේ උඩුමහල් අපතුව ගාලා දුරකථන අංකය 077 321 69 හරිදේ ටීවී නිරන්තරයෙන් ඉන්නවා ඔබගේ දක්ෂතාව පෙන්වන්න. ඉතින් අපි අදට සමුගෙන යනවා සමන්ගේ විරුදු ගායනයක් සමග. බක්මාති මාතපිතර යනුවෙන් අපේ සෑසිපියා මහබඹාට සමාන කෙරුවලු ආදර මවයි පියා. සිතම්ම බිඳුවක් දරුවනි අපි පොඩි කාලයේ අපමණ බලන්න දුක් විඳලා ඇද්ද අපි දැඩි කෙරුමට කොපමණ. ඇගේ කුසට ආහාර නැතත් මේ කුසගිනි සංගවාගෙන රසට ආහාර අපට දුන්න ඇගේ ආදවැට සනසාගෙන. අව්ව වැද්වර දහවල් නොසිතා බෝ දුක් විඳලා දෙව්වේ අපේ ආපතමයි තාත්ත දිවි කැප කරලා. මව්පියන්ට සලකනවා නම් ආදර දුවේ පුතේ දෙව්ලොව දෙවියනුත් වඳී එවැනි දරුවන්ට ලොවේ. මව්පියන්ට සලකනවා නම් ආදර දුවේ පුතේ දෙව්ලොව දෙවියනුත් වඳී එවැනි දරුවන්ට